ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 ජනවාරි 29 සිකුරාදා සිරස්තල මෙරට කොවිඩ් මර්ධනය නත්කරණය ඇරඹේ. සෞඛ්‍ය හා ආරක්ෂක සේවකීන්ට පළමු දිනේම 50,000ක පිරිසකට එන්නත් කෙරේ. කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමති පවිත්‍රා IDH දැඩි සත්කාරයකයට මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ඊයේ මරණ 297ක් තෙක් ඉහළට. ජටිය වෙනුවෙන් පෙරට වරාය වෘත්තීය සමිති අද පස්වරුවේ සිට අකුරට වැඩ. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනපතිට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා එන්නත රට තුළ භාවිතය අද ආරම්භ වුණා. එන්නත්කරණය ආරම්භ කෙරුණේ මුල්පල සෞඛ්‍යංශ සහ ආරක්ෂකාංශවලට ප්‍රමුඛතාව දෙමින්. පළමු දිනයේම පුද්ගලයන් 5286 දෙනෙකු සඳහා එන්නත ලබා දී ඇති බව වසංගතොරක විද්‍යාංශය නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. The big story. එමෙන්නත රට තුළ භාවිතයේ සමාරම්භක අවස්ථාව අද පැවැත්වුණේ අංගොඩ ජාතික බවුන් රෝග විද්‍යායතනයේදී. With the vaccination, Sri Lanka will once again be fully open, hopefully, to the world. It's a pandemic. It was all over the world in no time. And no country, no matter how strong its resources, how capable its scientific and medical force, no country could fight this disease on its own. And I was very moved to see that Honorable President himself was at the airport to receive the consignment. It speaks volumes about not only his priority for the people's health, but also the high significance that his government and his leadership attaches to relations with India. We are very deeply honored. තිකරු ජනාධිපතිතුමාම ගුවන් තොටුපළට ගිහිල්ලා රටේ ජනතාව වෙනුවෙන් එන්නත බාර අරගෙන හෙට වෙනකොට ලංකාව පුරාම රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ විවිධ හමුදාව පොලිසිය එන්නත් ලබා දීම ආරම්භ වෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මේ ලබා දුණු සියලු ලියකියවිලි අධ්‍යයනය කරා ඉතාමත්ම හොඳින් අපි ඉතාමත්ම සතුටටපත් වුණා. ඒ කරන ලද පර්යේෂණවල තියෙන පුළුල්භාවය සහ අස්ථාවරභාවය සම්බන්ධයෙන්. ඒ නිසා අපිට කිසිම බයක් සැකක් නැතිව ජාතික ඖෂධ නියාමන අධිකාරියට හැකි වුණා මේ ඖෂධය මේ වැක්සින් එක ජනතාවට ලබා දිය හැකියි කියලා නිර්දේශ කරන්නට. අනතුරුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය ආරම්භ කෙරුණේ මෙරට පළමු සහ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අංගොඩ ජාතික බවුන් රෝග විද්‍යායතනයේ ප්‍රධාන කායික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට පළමු මාත්‍රාව ලබා දෙමි. කොවිඩ් ආසන්දිතව IDH රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය එන්නත්කරණය ආරම්භීමේ වැඩසටහනට සුබපැතුම් එක් කර තිබෙනවා. ඉදිරියේදී මෙරට සියලු ජනතාවට එන්නත ලබා දෙමින් මෙරටින් කොවිඩ් වෛරසය තුරන් කිරීම සඳහා කැපවන බවයි ඇය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සුවිශේෂී කාර්යයක් ඉටු කරන ආරක්ෂකාංශ වෙත එන්නත ලබා දීමද අද සිදු කෙරුණා. ආරක්ෂකාංශ නියෝජනය කරමින් පළමු එන්නත්කරණය අද සිදු කෙරුණේ කොළඹ යුද හමුදා රෝහලේදී. ගුවන් හමුදා සමාජිකයන් වෙත එන්නත ලබා දීම අද සිදු කෙරුණේ කොළඹ ගුවන් හමුදා රෝහලේදී. කොවිඩ් පළමු රැල්ල ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ නාවික හමුදා සමාජිකයින් වෙතද අද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන්නා. බස්නාහිර පළාතේ තවත් රෝහල් කිහිපයකම එන්නත්කරණය අද ආරම්භුණා. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට එන්නත්කරණය සිදු කෙරුණේ මෙලෙසින්. බොරැල්ල රිජ්වී ආර්ය ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙතද එන්නත ලබා දීම අද සිදු වුණා.
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන මුල්ලේරියාව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල සහ හෝමාගම මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙතද අද එන්නත්කරණය සිදු වුණා. මේ එන්නත් ඒ පිළිබඳ පර්යේෂණ සිදුවෙන මට්ටමේ තියෙන්නේ 150ක් 155ක් අතර ප්‍රමාණයක් මේ එන්නත ලබා දීමට තමා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශයට පත් කරලා තියෙන විදිහට බලාපොරොත්තු වෙන ප්‍රමාණය. වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මේ එන්නත ලබා දීමට තවම අනුමැතියක් ලබා දීලා නැහැ. ඒ වගේම ගර්භණීය මව්වරුන්ට මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ඒ වගේම එන්නත් ලබා දීමේදී ඇලර්ජික් රියැක්ෂන් ඇවිල්ලා තියෙන එහෙම නැත්නම් ආසාත්මිකතා ඇති වූ අයට මේ එන්නත ලබා දීම සිද්ධ කරන්නේ නැහැ. මේ එන්නත ලබා නොදිය යුතුයි කියලා තියෙන ගර්භිණී මාතාවන්ට අවුරුදු 18ට අඩු අයට ඒකට හේතුව තමයි මේ එන්නත ඒ වගේ අයට ලබා දීලා පරීක්ෂණ සිදු කරලා උන්ට ආරක්ෂාකාරී කියලා යම්කිසි විදියකින් තහවුරු කරලා නැති නිසා අද දවස තුල 2280කට වඩා අධික ප්‍රමාණයකට මේ වන විට එන්නත් ලබා දී තියෙනවා. එන්නත ලබා දී තවත් මාසයකින් ඒ එන්නතේ දෙවනි මාත්‍රාව මේ පිරිසටම ලබා දිය යුතුයි. ඒ වගේම මේ අවස්ථාවේදී රෝගේ වැළඳී සිටින අයට ඒ මොහොතේදීම ලබා දීමක් සිදුවන්නේ නැහැ. ඔවුන් රෝගී සුව වී අවමාශයෙන් සති දෙකක් ගත වූ පසු ඔවුන්ට එන්නත ලබා දීම සිදු වේවි. කිසි සංකූලතාවයක් මතුවලා තියෙනවද මේ තෙක් වෙලා? මේ දක්වා වසංගත රෝග විද්‍යා අංශයට කිසිම විදියකින් සංකූලතාවයන් පිළිබඳ තොරතුරු වාර්තා වෙලා නැහැ. මේ සාමාන්‍යයෙන් ආරක්ෂිත එන්නතක් ඒ නිසා ගැටලුවක් ඇති නොවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඕනෑම සංකූලතාවයකට මුහුණ දීම සඳහා පෙර සූදානමකින් තමයි අපි එන්නත් ලබා දෙන්නේ. එන්නත් කරන වැඩසටහන අද සිදු කෙරුණු ආකාරය පිළිබඳ වසංගත රෝග විද්‍යාංශය අද පස්වරුවේ වාර්තාවක් නිකුත් කළා. යනු පළමු දිනේදීම 5286 දෙනෙකු සඳහා එන්නත ලබා දී ඇති බවයි පැවසෙන්නේ. කොළඹ ජාතික රෝහලේ 1886 දෙනෙකු සඳහා එන්නත ලබා දී තිබෙනවා. කොළඹ උතුරු ශික්ෂණ රෝහලේදී 803 දෙනෙකුටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී 781 දෙනෙකු සඳහාද එන්නත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම 600 දෙනෙකු සඳහා යුද හමුදා රෝහලේදී එන්නත ලබා දීම සිදු කළ අතර පනාගොඩ හමුදා කඳවුරේදී 400 දෙනෙකු වෙත එන්නත ලබා දී තිබෙනවා. රිජ්වේ ආර්යාල අමාරෝහලේ එන්නත ලබාගත් සංඛ්‍යාව 382ක්. හෝමාගම රෝහලේ 190 දෙනෙකු සඳහාත් මුල්ලේරියාව රෝහලේදී 108 දෙනෙකු සඳහාත් එන්නත ලබා දුන්නා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ලබා දුන් එන්නත් සංඛ්‍යාව 80ක්. වැලිසිර නාවික හමුදා කඳවුරේ 56 දෙනෙකු සඳහාත් අද දින එන්නත ලබා දීම කටයුතු සිදු කර තිබෙනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වුණා. එම ගණන 892ක්. අද දිනෙත් නව ආසාදිතයන් 859 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. COVID-19 ආසාදිතයන් 892 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර එය දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනයි. මීට පෙර වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ පසුගිය ජනවාරි 21 වනදා වන අතර එම සංඛ්‍යාව 887ක්. ගෙවුණු දින 10ක කාලය තුල පමණක් කොවිඩ් ආසාදිතයන් 8510 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් 543 දෙනෙකුම බස්නාහිර පළාතින් වාර්තා වීම විශේෂත්වයක්. ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන අතර ඔහු සිය නිල ෆේස්බුක් ගිණීමේ සටහනක් තබමින් ඒ බව තහවුරු කර තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණෙන මගීන්ගේ PCR පරීක්ෂණ සඳහා ගුවන්තොටුපළි රසායනාගාරය වෙනුවට පෞද්ගලික රසායනාගාරය වෙත ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය චෝදනා කරනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුලේ පිහිටවලා තියෙන PCR රසායනාගාරයට මේ වෙනකන් සංචාරකයන්ගේ හෝ ආගමනිකයන්ගේ කිසිදු PCR පරීක්ෂණයක් යොමු කරලා නැහැ. අපිට හැකියාව දැනටත් තියෙනවා පැය එකහමාරක් හෝ දෙකක කාලයකින් PCR වාර්තාවක් ජනනය කරන්න. සාමාන්‍ය තත්ත්වයට යටතේ ගුවන් මගින් 4500ක් පමණ එන ගුවන්තොටුපළේ 4500ක PCR ධාරිතාවක් හදන්න. ගුවන් මගින්ගේ PCR පරීක්ෂණ සියල්ල පෞද්ගලික රසායනාගාරයකට යොමු කරන්න කටයුතු කරමින් ඉන්නවා. එක මගියෙකුගෙන් එක PCR පරීක්ෂණයකට ඩොලර් 50කට වඩා වැඩි මුදලක් ගන්නවා. ගුවන්තොටුපළ රසායනාගාරයෙන් ඉපිය හැකි මුදල රජයේ සෞඛ්‍ය සේවාවට හෝ ගුවන්තොටුපළට බැර වෙනවා මිස ව්‍යාපාරිකයෙකු දෙන්නෙකුට බැර වෙන තත්ත්වය වළක්වන්නට කියලා අපි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට කරන යෝජනාවට විරෝධය පළ කරමින් අද සිට වරායේ වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. කෙසේ වෙතත් විශේෂ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ මෙම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය තුළින් රටේ ආර්ථිකය ආපස්සට ඇද දමන බවයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදාන සමාගමට ලබාදීමට කරන යෝජනාවට විරෝධය පළ කරමින් අද දහවල් වරාය වෘත්තීය සමිති විරෝධතාවයක නිරත වුණා. ඒ වරාය අධිකාරිය ඉදිරිපිටදී වරාය වෘත්තීය සමිති 23ක් මීට සහභාගී වූ අතර ඔවුන් තම දිවා ආහාරය අතරතුර සියලුම රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කළා. අනතුරුව විරෝධතාකරුවන් අතරට ව්‍යත්මක සංවිධානය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සහ හිටපු වරාය සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැමිණියා. සෞභාග්‍ය දැක්ම ප්‍රකාශය ලියලා තියෙන්නේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් වරාය අධිකාරිය විසින් දියුණු කරන්න ඕන කියන එක. ඒ නිසා ව්‍යත්මක සංවිධානයේ විදියට අපි ඉන්නේ එතන. නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ මේ අර්බුදේ නිර්මාණය කරේ පසුගිය ආණ්ඩුව. නැගෙනහිර පර්යන්තයට ඉන්දියාව සම්බන්ධ කරගෙන මේ ආපු අර්බුදය මේ අර්බුදය දැන් අපි විසඳ ගන්නට ඕනේ. ඒ නිසා මෙතනදී මම පැහැදිලිව කියනවා ජනාධිපතිතුමාට හෝ අපට කිසිම අවශ්‍යතාවක් නැහැ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එහාට යන්නට. විකුණන්න දෙන්නේ අපි. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ වරාය අධිකාරිය රැකගන්න වරාය අධිකාරියේ සභාපතිවරයා ඉන්නකොට මම මොනවද කරේ කියලා. මේ නැගෙනහිර පර්යන්තය ඔයගොල්ලන්ට බේරලා දෙන්න එකතු වෙලා වැඩ කරනවා කියලා කියන්නයි ආවේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපි ඔබ වැඩ කරන පර්යන්තයක් හිමි වන තුරු මොන මහත්ය ආවත් දෙන්නේ නැහැ. මම හිතනවා මේ රට ගැන හිතන නායකයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ අපේ හඬ ඇහෙන්න ඕන. මේ වෙලාවේ මේ අවසන් දවස සෞන්දර්ය කැබිනට් පේපර් එක යනවා. අපි ඉල්ලන්නේ නැගෙනහිර පර්යන්තයේ අපි සතු වෙන්න අවශ්‍ය දේවල් කරන්න කියලා එක කරන්න පුළුවන්. අනතුරුව වෘත්තීය සමිති මගින් තම යෝජනා ඇතුළත් ලියවිල්ලක් ව්‍යත්මක සංවිධානයේ නියෝජිතයන් වෙත ලබා දුන්නා. පසුව අදාළ යෝජනාවලිය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබෙනවා. පසුව වෘත්තීය සමිති නියෝජිතයන් අද දහවල් 1 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණා. මේ අතර විශේෂ භාර අමාත්‍ය රෝහිතාභය ගුණවර්ධන මහතා පැවසුවේ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි. වරාය වෘත්තීය සමිතිය අකුරට වැඩ කරනවා. හැබැයි මේ අකුරට වැඩ කිරීම එහෙම නැත්නම් වැඩ වර්ජනය කිරීමෙන් වෙන්නේ මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් එකක්. එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන මාවත එහෙම් පිටින්ම ඒක අවහිර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. සාකච්ඡා මාර්ගයෙන් තමයි හැමදේම විසඳ ගන්න ඕන. අවසන් තීන්දුවක් නැහැ. ගිය ආණ්ඩුව හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට විකුණලා දානකොට කතා කරන අයට දෙකේ පොල්ලෙන් බෙල්ලට 2යි ඔලුවට 2යි දීලා කඳුළු ගෑස් ටික ගහලා වතුර ටික පොවලා හිරේ දැම්මා. හැබැයි අපේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී. වරාය අධිකාරිය සභාපතිවරයාගෙන්ද අප මේ පිළිබඳව විමසීමක් කළා. 100% වරාය සංවර්ධන අධිකාරියට නැගෙනහිර ජාතිය සංවර්ධනය කරන්න පුළුවන් කියලා වරාය සේවයෙන් කියනවා. ඒකේ කතාව විශ්වාස කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ අභියෝග ජයගන්නේ කොහොමද? ඒක වරාය විසින් මේක කරන්න බෑ කියලා කවුරුත් කියන්නේ කරන්න පුළුවන්. මේ කරන්න පුළුවන් කියලා අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මට විශ්වාසයි අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමත් අගමැතිතුමා ප්‍රමුඛ රජයත් කැබිනට් මණ්ඩලයත් අනිවාර්යයෙන්ම රටට සුදුසුම තීරණය මේ මොහොතේ ගනී කියන විශ්වාසය අපි ඉන්නවා. ඒක එසේ වෙනවා කියලාත් අපිට විශ්වාසයි. ගියේ රජයේ විසින් දාපු ප්‍රශ්නයක් එහෙම නැත්නම් අත්සන් කරපු ගිවිසුමක් රාජතාන්ත්‍රික මට්ටමක ගිවිසුමක් එයට පස්සේ කැබිනට්ුවෙන් මේක අධ්‍යයනය කරලා අපිට වාර්තාවක් ඉල්ලලා තිනවා. අන්න ඒ වාර්තාව සකස් කරලා ඉස්සරහට එනවා. එතකොට මේ වෘත්තීය සමිතිය සහ මේ සියලු දෙනාම බලන්න කොහෙද අපි ඉන්නේ කියලා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නම් තමා වෘත්තීය සමිතිය වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න ඕන කියන එකයි අපි වෘත්තීය සමිතිය වලටත් පැහැදිලි කරන්නේ. මෙතර අදත් පාර්ශව කිහිපයක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ නැගෙනහිර ජැටිය අපි වෙන කාට හරි දුන්නොත් එහෙම තව අවුරුදු කීපයකින් සමහරට 2030 වගේ වෙනකොට කොළඹ වරායට එන්න පුළුවන් ලෝකේ තියෙන්න පුළුවන් ගැඹුරු නැව් එකක්වත් අපිට අයිති ජැටියකට ගෙන්න ගන්න බැරි ප්‍රශ්නයකට යනවා. රුපියල් 100ක් මේ දුප්පත් රටට ලැබෙන ආදායමෙන් 49%ක්වත් රුපියල් 49ක් තවත් රටකට දෙන්නේ ඇයි? එතකොට ආණ්ඩුව කියනවා මේක සංවර්ධනය කරන්න අපට සල්ලි නැහැ කියලා.
ඒ ප්‍රශ්නයටත් උත්තරේ දෙනවා වරායක සේවක පිරිස. වික්‍රමසිංහලා පටන් ගත්තු තැනින් නෙවෙයි වික්‍රමසිංහල නතර කරපු තැනින් නෙවෙයි අපි පටන් ගන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට නතර කරන්න සිද්ධ වෙච්ච තැනින් අපි පටන් ගන්න ඕන. ඒ කියන්නේ නැගෙනහිර පර්යන්තය පූර්ණ රාජ්‍ය හිමිකාරත්වය යටතේ පූර්ණ වරාය අධිකාරී අයිතිකාරත්වය යටතේ වරාය අධිකාරී සේවකයන්ගේ ඉංජිනේරුවන්ගේ සෙසු සේවක ප්‍රජාවගේ මැදිහත් වීමෙන් නායකත්වයෙන් හදලා ජාතිය තිල්න කරන්න ඕන කියන විශ්වාසය අපි ඉන්නවා. පැහැදිලිවම අපි වරාය නැගෙනහිර ජැටිය විකුණන්න කටයුතු කරන්නේ රාජ්‍යයක් හැටියට අධිකරු ජනාධිපතිතුමා අපිට විශ්වාසයි මහා සංඝරත්නය කරන ඉල්ලීමට අහුම්කම් දීලා පැහැදිලිවම මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගනී. විශ්ස ගේන්න ගියා විරුද්ධයි පළාත් සභා මැතිවරණය ගේන්න ඕනේද එපාද කියලා අපි පොඩි කතිකාවතක් ඇති කරගන්න හැදුවා. ඒකට විරුද්ධයි එන මොනවා ගෙනාවත් මේ ආණ්ඩුවේ ඉන්න සුළු පිරිසක් ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙලට ක්‍රියාත්මක වෙනවා. පසුපෙළ മന്ത്രിවරු හැටියට අපිට මේක බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. බැරිලාතෝ ඉන්න කැබිනට් ඇමතිවරු සහ ආණ්ඩුවේම කණ්ඩායම් එකතු වෙලා ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට පහර දෙන්න ගත්තොත් පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට මොනවද ක්‍රියාමාර්ගයක් ගන්න. අපිටත් එළියට බැලලා ඒ අයට ගහන්න සිද්ධ වෙනවා. එන සඳුදා මේ වගේ වෙලාව එනකොට ඔය කැබිනට් පත්‍රිකාව එනවා දැන් මේකට විරෝධය හැදිච්ච ඉඳ අලුත් එකක්. අර අනු කමිටුව කිව්වා කියලා දානවා දැන් එකක්. දාලා එන්නකෝ. ආණ්ඩුවේ ඇතම් කට්ටිය චෝදනා කරනවා ඔබතුමාලට කතා කරන්න අයිතියක් නැහැ. ඔබතුමාලට අම්බන්තොට වරාය දුන්නා. මේකටත් මූලාරම්භයේ ඔබතුමාලගේ රජයේ පහුගිය රජයේ කාලේ තමයි ගත්තේ කියලා. වරායන් හා සම්බන්ධ ඔය තීරණ ගත්ත ඒ පහුගිය ආණ්ඩුවේ නායකයෝ අද මේ සමගි ජන බලවේගයේ කණ්ඩායමෙන් නැහැ. ඒ අය විශාල පිරිසක් ගෙදර. ඒ ගෙදර ඇරියේ මහ ජනතාව. දැන් අපේ ආණ්ඩුව යටතේ එකගතාවට ආපු ගිවිසුමක් තියෙනවා. අර ඒ සැහැල්ලු දුම්රිය අවලංගු කරන්න පුළුවන් නම් අපි වැරදි දෙයකට අත්සන් කරන්න හා වැරදි දෙයකට අපි එකඟ වෙලා තියෙනවා නම් ඇයි මේ ආණ්ඩුවට බැරි මේ ඉන්දියාවත් එක්ක මේක නතර කරන්න? තවත් පුවත් කිහිපයක් දැන්. බලපත්‍රලාභී සත්ව ආනයනකරුගේ මාර්ගයෙන් කුවේට් සිට මෙරටට වූ ගිරවුන් 60 දෙනෙක් අතරින් 14 දෙනෙකු සොරකම් කර වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු ඊයේ කුලියාපිටියේදී පොලිස් අත්අඩංගුවට ගැනුණා. අදාළ ගිරවුන් මෙරටට ගෙන්වා ඇත්තේ නිරෝධායන කිරීමකින් තොරව වන අතර මෙරටදී නිරෝධායන සඳහා යොමු කිරීමට සූදානම් වන අතරතුර මෙම සොරකම සිදුව තිබෙනවා. මාවනැල්ල මාවාන රණවිරු මාවත ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණයෙකු 64 හැවිරිදි කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අදාළ පුද්ගලයා ඝාතනය සිදු කරන අයුරු අසල සවි කර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති අතර සැකකරු අරණායක ප්‍රදේශයේ සැඟව සිටියේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. දැන් බිස්සැට්ටෙන් විශේෂාංගය. දෙදස් දහසේදී ශුද්‍රමූලය ණය පහසුකම් අරමුණු කොටගෙන ආරම්භ වූ ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට් සමාගම මේ වන විට දෙවැනපුරා විදුරු ශාඛා 22කින් සමන්විතයි. එම ආයතනය යටතේ ක්‍රියාත්මක FLI සුපර් වාසි සපිරි සුපිරි විසසල් ජාලයේ පළමු ශාඛාව පසුගියදා නිකවැරටිය කුරුණෑගල මාර්ගයේ අංක 81කින් එක දරණ ස්ථානයේදී විවෘත කෙරුණා. එත් සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමවන පතනවා. සුබ රාත්‍රියක්.